අද මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන සංයුත්ත නිකායයි අපි මේ දවස්වල පන්තියේ කරගෙන යන දේශන ඔබට නැවත අහන්නට පුළුවන් විදිහට මේ YouTube කියන ක්‍රමයට සම්බන්ධ කරලායි තියෙන්නේ. ඒ නිසා මමත් ඒවා හැමතිස්සෙම නැවත අහනවා. මගේ අතින් යම් වැරදි දුනාද කියලා බලන්නත් එක්ක. ඒ නිසා ඒක මට හිතෙනවා මට සතුටට හේතු වෙන කරුණක් විදිහට පේනවා. ඒ සතුට ඔබට ලබා ගන්නට නැවත නැවත ඒ YouTube වරා මේ දේශන කොට සවන් දීලා ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම ඇති කර ගන්නට කියලා මතක් කරන්න කැමතියි. ඒ නිසා අද අපි සංයුත්ත නිකායේ එදා අපි කලේ අන්තර්පෙය්‍යාල වශයෙන් සූත්‍ර 132ක් කළා ඒ ලැබිච්ච කාලය තුල. ඒ අනුව අද අපි බලාපොරොත්තු වෙනවා සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ තුල අභිසමය වග්ගයට අදාළ සංයුත්ත නිකායේ දෙක පොතේ 212 වෙනි පිටුවේ එන සූත්‍ර දේශනා සඳහා ප්‍රවිෂ්ඨ වෙනවා. අභිසමය වග්ගයේ අපි අහලා අපි දැනුවත් කරලා තියෙනවා. අභිසමය කියලා කියන්නේ මේ ධර්මයේ තේරුම් ගන්නට උපකාර කරන දහම් කොටස් තියෙන විස්තර සඳහන් වෙන වග්ග විදිහට සැලකුවේ. ඒ අනුව මේකත් ඒ විදිහට ඉතා වටිනා සූත්‍ර රාශියක් ඔබට නිම ගැහෙන්නේ. මේ අභිසමය වග්ගයේ තියෙන සූත්‍ර 11ක්. ඒ සූත්‍ර 11ම අද කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ අභිසමය වග්ගයේ නකසිකා කියන සූත්‍රය මේ වෙලාව වෙනකොට මට ත්‍රිපිටකයේ ස්ථාන 4ක හම් වෙලා තියෙනවා. එයින් සූත්‍ර දෙකක්ම තියෙන්නේ මේ පොතේ. ඒ නිසා ඒ අල්මෙන් තිබෙන නකසිකා සූත්‍රය මේ පොතේ තියෙන 252 වෙනි පිටුවේ එන නකසිකා සූත්‍රයත් අද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සූත්‍ර 12ක් අද අවසන් කිරීමට සූදානම් වෙලා ඉන්නවා. 1:10 එක අංක වශයෙන් ගත්තොත් සූත්‍රයේ නම නකසිකා සූත්‍රය. මේ පාලි වචනයක් නකසිකා කියලා කියන්නේ. නක කියලා කිව්වේ නියපොත්තට ඕවා බලගේ පොත් තියෙන නිසා පොතේම ලකුණක් දාගන්න. නැතුව මේව පොත් අපි ආපහු යනකොට අරයි යන්න බෑ. ලියාගත්තොත් අරයි යන්න පුළුවන් හිතට අරගත්ත නිසා. ඒ නිසා දෙන පොත් හැමදාම එනකොට අරන් එන්න ඕනේ. නක කිව්වේ නියපොත්තටයි පාලි වචනය. සිකා කියලා කියන්නේ මෙතන නියපොත්තේ කෙලවර නැත්නම් මුදුන. අපි මේ වෙන විට දැනගෙන තිබෙනවා බුද්ධෝත්තමයක ලෝකේ පහළ වෙන්නේම සත්‍යය සසර දුකින් හැකි ඉක්මනින් මුදවාලන්නටයි. හැකි ඉක්මනින් කියපුවාම අපි ඉගෙනගෙන තියෙන හැටියට උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ නම් උපචිතඤ්ඤ පුද්ගලයෝ නම් නෙය්‍ය පුද්ගලයෝ නම් ඔවුන්ට මේ ධර්මයත් එක්ක අනුගත වීමෙන් හැකියාව තිබෙනවා මේ ආත්මය තුලදීම බුදුහාඳුරු අනුදැන වදාළ මාර්ගඵලයක් ලබා ගන්නට. අද පරම්පර කියන පුද්ගලයාට ඒක වැදගත් වෙනවා මුදුරු භවයකදී මේ ධර්මය අවබෝධ කරගෙන සසරින් ගොඩ වෙන්න. බුදුරු ලෝකේ පහළ වන්නේම සත්‍යය සසර ගෙනියන්නට නෙවෙයි, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල උත්පත්ති ලබා දෙන්නට නෙවෙයි, සසර ගමන කෙටි කරලා නැවත භව වලට යන එක නවත්තන්නයි. ඒ අනුව මේ සූත්‍ර 11ම කියලා ගමු. මේ සූත්‍ර 12ම සම්බන්ධ කරලා තියෙන අපිට බුදුහාඳුරෝ උපමා වලින් දක්වමින් සෝතාපට්ටි ඵලයේ තිබෙන වටිනාකම කියලා දෙන්නයි මේ සූත්‍ර නියම කරලා තියෙන්නේ. ඒ අනුව අපි සූත්‍රයට යනවා මේකේ
සිංහල පරිවර්තනයේ පැත්තට මා විසින් මෙසේ අසන ලදී. කවුද? පළවෙනි සංගායනාවේදී ආනන්ද හාමුදුරන්ගේ ප්‍රකාශයක් ඒක. ආනන්ද හාමුදුරුවෝ තමයි සූත්‍ර පිටකයට උපකාර කළේ. මා විසින් මෙසේ අසන ලදී කියලා කියන්නේ අහලා තියෙනවා කියන එකයි. එක්කල්ක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ ජේතවන නම් වූ අනේපිරි සිටුගේ ආරම්භී වැඩවසන සේක. දැන් සමහර ඇත්තෝ පින්කම් කරපුවාම තමන්ගේ නම දාගන්න තරම් නිර්ලෝභී වෙච්ච අය ඉන්නවා. නමුත් ඒක තව පින් පැත්තට ගත්තාම විශේෂයක් තියෙනවා. බලන්න මේ සූත්‍රයේ පිටකේ පුරාම තියෙන හැම තැන්වලම සවැත් නුවර ජේතවනාරාමයේ කියනකොට අනේ පිඩුනව මතක් කරනවා. අනේ පිඩු සිටාණු කියන කෙනා තාමත් මේ සසරේ ඉන්න කෙනෙක්. ඒ නිසා එතුමට පින් සිද්ධ වෙනවා. ඒ නිසා නම යෙදීම තුළ ඒක කිසිම පින්කමක් කළ නමක් යොදා ගැනීම තුළ කිසිම බාධාවක් නැති බවත් එදි මතක් කරගන්න. ඒ නම කියවෙන හැම අවස්ථාවකම ඒ කියවෙන කෙනා ජීවිතුන් අතර ඉන්නවා නම් සතුටටපත් වෙනවා. එහෙම නැත්නම් අහගන්න පුළුවන් තැනක දේව ආත්මක වගේ ඉන්නවා නම් දේවාත්මක ඒත් ඇහෙනවා. ඒ නිසා ඒ විදිහේ සතුටක් වෙන බවත් මතක තියාගන්න. එකල්හි භාගතුන් වහන්සේ නිය සිලෙහි පස් මුදක් නගා මේ එදා වික්ත විශාරද පඬිත අපේ මැනවින් උගත් අපේ හාමුදුරුවරු සිංහල භාෂාව අසරූප ඇති. අද කොච්චර පිරීලාද කියලා කියනවා නම් අපිට මේවා මේ සිංහල වුණාට අපේ වර්තමාන බොහෝ ඇත්තන්ට මේ සිංහල තේරෙන්නේ නැහැ. මෙතන තියෙනවා නිය සිලෙහි කියලා. නිය සිලෙහි කියලා මෙතන කියන්නේ නියපොත්ත මුදුනටයි කියන්නේ. අපි කියන්නේ දැන් බිඳක් කියලා. දැන් ඉදා පාවිච්චි කරන බුදක් කියලා. ඒ බුදක් කියලා කියන්නේ නියපොත්තට බිඳක් පස් අරගෙන. නගා භික්ෂූන් නැමතුසේක. මහණෙනි මේ කිමයි සංයුද අංගියුද කිමෙක් බොහෝවද මා විසින් නියසලේ නගන ලද යම්සේ පස්පුද හෝ මේ මහපලෝ හෝදැයි. මහණෙනි මා මේ නියපිටගත් පස් ප්‍රමාණයද වැඩි වෙන්නේ නැත්නම් මහ පොළොවේ තිබෙන පස් ප්‍රමාණයද වැඩි වෙන්නේ කියන එකයි. ඊළඟ ඡේදයට යන්න කලින් මේ පිළිබඳ අටුවාවේ සඳහන් කරුණු කිහිපයක් මතක් කරන්න කැමතියි. නියපොත්ත කියන එක අපේ මස්වල හට ගන්නා විශේෂ ධාතුමය කොටසක්. මස් වලින් තමයි හටගන්නේ. මේ මස් වලින් හටගත්තට නියපොත්ත කැපුවට කෙස් කැපුවට අපිට වේදනාවක් දැනෙන්නේ නැති දෙකක් තියෙනවා. ඒ වගේම අපේ නියපොත්ත ගොඩක් ඝනකම් ඒ වගේම මුදුන්ට වෙනකොට පළල් වෙච්ච නියපොත්තක් අපිට තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ සිරිපාදයේ තුල තිබිච්ච නියපොතු තාම සිවුම් මේවා බවයි අටුවාව සඳහන් කරන්නේ. ඒ වගේම උල්ලු හැඩයක් තිබෙන ස්වභාවයක් අපේ තියෙන්නේ පළල් වෙච්ච හැඩයක් නේ. ඒ නිසා එතනදී බුදුහාඳුරෝ තමන්ට ඕන කරන මේ ධර්ම කාරණාව පැහැදිලි කරන්නට ඔලෝහාරලා නියපොත්තෙන් පස් ගත්තා කියන අදහස නෙවෙයි මෙතන දෙන්නේ. උන්වහන්සේ තමන්ගේ ධර්ම කරුණ අවබෝධ කරගන්නට නියපොත්ත මතට පස් ටිකක් ලැබෙන්න කළ අදිෂ්ඨාන ප්‍රතිඵලයක් බවයි අටුවාව සඳහන් කරන්නේ. සා එකක් දැනගෙන ඉන්න කොහොඳයි ඉදිරියේදී ප්‍රයෝජනවත් වෙන්නේ. වහන්සේ මේ කියන්නේ එතන සිටි හාමුදුරුවරු වහන්සේ යම් මේ මහ පොළොවේද මේම ඉබෝය. ස්වාමීනි මහ පොළොවේ තමයි ඊටම වැඩි. භාගතුන් වහන්සේ විසින් නියසිලේ නගන ලද පස්පුද ඉමදයි.
ඔබ වහන්සේගේ සිරිපතුල මත තිබෙන නියපොත්ත මත වෙන පස් ඉතාම ටිකයි මදයි. මහ පොළොව හා සැසඳීමේදී භාගතුන් වහන්සේ විසින් නියතලේ නගන ලද පස්පුද සියවෙනි කලාවටත් නොම පැමිණේ. මහ පොළොවේ පස් සහ පින්වත් ඔබ වහන්සේගේ නියමත තිබෙන පස් සමාන කරලා ගත්තොත් ප්‍රමාණ වශයෙන් සියම් පංගුවකටත් වඩා අඩුයි. එතනින් නතර වෙන්නේ 10 වෙනි කලාවටත්. කලාව කියලා කියන්නේ පංගුව කියන අදහසයි. මේක තියෙනවා සතිමන් කලං, ඊළඟට සහස්සිමන් කලං, ඊළඟට සතසහස්සිමන් කලං කියලා පාලි පැත්තේ තියෙනවා. එතකොට 100ක් නෙමෙයි 1000කින් බෙදලා ගත්තත් පොළොවේ තියෙන පස් වලට සමාන කරන්නට ඔබ වහන්සේ නියපොත්තින් පස් සමාන කරන්න බෑ. එයින් සෑහීමකටපත් වෙන්නේ 100,000 වෙනි කලාවට සත සහස්සි මං ඔය එදා පාවිච්චි කරපු ක්‍රමයේ 100,000 වෙනි අද අපි පාවිච්චි කරන්නේ 100,000ක් කියලා කියන්නේ ලක්ෂයක් කියන එක. ලක්ෂයෙන් පංගුවකටවත් පොළොවේ පස් හා සමාන කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ වහන්සේගේ නියමොත් පොත්ත මත තිබෙන පස් කියලා භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරන්ට පිළිතුරු දෙනවා. මානෙනි පරිද්දෙම්ම ඔන්න බුදුහාමුදුරුවේ ඔවුන්ට ඒ කාරණාව තේරුණාට පස්සේ මේ ගත්ත උපමාව උන්වහන්සේ ධර්මයට ගලපන්න ගත්ත උපාය මාර්ගය තමයි මේ තියෙන්නේ. මානෙනි පරිද්දෙම්ම සිව්සස් අවබෝධ කළ. එතන සිව්සස් අවබෝධ කළ කියලා කියන්නේ ප්‍රඥාවෙන් ආර්ය සත්‍ය දැක්ක කියන අදහසයිකට එන්නේ. මෙතන අවබෝධ කළ කියලා කියනකොට සෝවාන් ඵලස්ත්‍යා තමයි මෙහි සඳහන් වෙන අරමුණ බවට පත් වෙන්නේ. චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය ප්‍රඥාවෙන් අවබෝධ කරන සෝවාන් ඵලඥා ගැනයි මේ කියන්නේ. දෘෂ්ටි සම්පන්න කියලා මෙතන කිව්වේ සම්‍යක් දිට්ඨිගත වූ කියන අදහසයි. සම්‍යක් දිට්ඨියෙන් ප්‍රඥාවෙන් ආර්ය තත්ත්වයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින්. ඒතර ආර්ය ශ්‍රාවක පුද්ගලයා කියන්නේ කාටද මෙතන? සෝතාපට්ටි ඵලස්ථයටයි. විසින් යම් මේ දුකක් ක්ෂය කරන ලදද, යම් මේ දුකක් ක්ෂය කරන ලදද, සෝවාන් ඵලස්ථයා කියන පුද්ගලයා මේ සසර දුක් අතර යම්කිසි දුකක් ගෙවා දමන ලදද නැත්නම් අඩු කර දමන ලදද. මෙතන ඔබේ පොතේ සටහන් කරගත්තට කමන්නේ දුක කියන එක සංසාර දුක කියලා අඩු ලකුණක් දාලා උඩින් ලියා ගන්න සංසාර කියන වචනේ. යම් මේ සංසාර දුකක් ක්ෂය කරන ලදද, අවසන් කරන ලදද මේම ඊතා බොහෝය. මේකම තමයි ඊතාම බොහෝ. එතකොට මොකද්ද මේ කියන්නේ? සම්‍යක් මාර්ගයට ආර්ය අෂ්ටාංග මාර්ගයට පිළිපන්ව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ප්‍රවිෂ්ඨ වෙච්ච සෝතාපට්ටි ඵලස්ථයා මේ සංසාරයේ විඳින තියෙන දුක් වලින් මේ මහ පොළොවේ තිබෙන පස්සහ සමාන ප්‍රමාණයක් මේ වෙනකොට ෂෙයා කරලා තියෙනවා. සෝතාපට්ටි ඵලස්ථයාගේ වටිනාකමයි කියන්නේ. ඉතිරි වූ දුක අවසන් කරන ලදද මේ මිතා බොහෝය. ඉතිරි වූ දුක මොදේ? දැන් යාට තව සංසාරෙ විඳින්න තියෙන දුක ඊටාම ටිකයි. නියපොත්තේ තියෙන පස් ප්‍රමාණය හා තමයි උපමාවට ගත්තේ. ඊළඟට අපි අහලා තියෙන කරුණු ඊළඟට කියවෙනවා සත්වරක් ඉපදීම් හිමිකම් කොට ඇති යම් දුකක් වේද. එයාට තව ඉතුරු වෙලා තියෙන මොකද්ද? ඔව් ආත්ම හතක උත්පත්තිය ලැබලා විඳින්න තියෙන දුකක් තමයි විඳිනවා නම් තමයි විඳින්න ඉතුරු වෙලා තියෙන්නේ. අපි මේ වෙනකොට කොච්චර දුක් විඳලාද? කියන්න බැහැ.
අපි දැන් බුදුවරු ගානන්වත් කියලා බලමු. 5,12,27ක් බුදුවරු ඉන්නවා කියලා අපේ පොත්වල අටුවායි. මම මේ සැරේ ලබන පොයි ධර්ම පත්‍රිකාවේ කිව්වා මේ ඉන්නේ මේ ධර්මයේ පවතින මධ්‍ය කාලේ. 5000ක් කල්නේ පවතුනයි කියන්නේ. 5000ක් කියන්නේත් නෑ අර ගංගොඩ සෝමහාඳුරකන් තව 20ක් යනකොට මේ බලේ ස්ථාම්මයට යනවායි කියලා. ඒ තරමට අපේ මිනිස්සු පෙරහිලා කියලා. මේ වගේ මේ යන ධර්ම විකෘති කිරීම යටතේ එච්චර කල් තියාගන්න දෙයක් දන්නේ නැහැ. නමුත් සම්මිය දෘෂ්ටික දෙවියෝ ඒවා ආරක්ෂා කරයි කියලා අපි බලාපොරොත්තුවක් තිබෙනවා. මේ ඒවා ඉදින්න අයව ආරක්ෂා කරගෙන ඒ නිසා 5000ක් කල් තියෙන ශාසනය තුල අපි සතවර්ෂ වශයෙන් ගත්තොත් තව සතවර්ෂ 24කට වඩා නැහැ. CA 24කට වඩා නැහැ. 2500 600ටම කිට්ටු කරලානේ 5000ට තව 2400යි. අපි මනුස්සාත්මම ලැබුවත් අපිට ලබන්න පුළුවන් 30කට වඩා අඩු ආත්ම ගානක්. අන්නේ 30 අතරතුර මේ தත්ත්වයට එන්නට තමයි අපි මේ ධර්ම විස්තර වල අඩංගු දේවල් වලින් අපි හිතට ගත යුත්තේ. ඒතු අපි විනෝදයටවත් එහෙම නැත්නම් කාලය ගත කරන්නවත් නිදිමත මග අර ගන්නවත් මේ කටයුතු කරන්නේ ඒ විදිහ අදහසක් තියෙන බව මම මේ සැරේ ධර්ම පත්‍රිකාවෙත් ලියලා තියෙනවා. ඒ ශේකරණ ලද අවසන් කරන ලද පළමු දුක්ඛ සහ සැසදීමේදී සියවෙනි කලාවට නොම පැමිණේ. අර උපමාව බුදුහාඳුර ආපව අරගෙන කියනවා. ඔහු තව නැති කරගන්න තියෙන ප්‍රමාණය සියවෙනි කලාවටත් නොපැමිණේ, 10 වෙනි කලාවටත් නොපැමිණේ, 100,000 වෙනි කලාවටත් නොපැමිණේ. අර උපමාවත් ගත්තොත් මෙයාට තියෙන්නේ 100නුත් අඩිතාම අඩු කොටසක් තමයි තව ඉතුරු තියෙන්නේ සංසාරයේ ආපු දුක් වලට. ඒ වගේම තමයි මේ தත්ත්වයටපත් උනේ නැත්නම් යම් කිසි කෙනෙක් ඔහුට විඳින්න ඇති වෙන දුක් ප්‍රමාණය කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මහණෙනි අවසාන ඡේදයේ මේ ධර්මාබෝධයේ පිණිස මහා දතර්ථයක් නිපදවන්නේය. මහා දතර්ථයක් කියලා කියන්නේ මහත් අර්ථයක් කියන තේරුම. මහත් අර්ථයක් නිපදවන්නේ. ඒ නිසා මහණෙනි ධර්මයේ ඉක්මනින් අවබෝධ කරගන්න අවබෝධ කර ගැනීම තුළ මහත් අර්ථයක් ඔබ සියලු දෙනාට අප සියලු දෙනාට සිද්ධ වෙනවා කියලා බුද්ධ වචනේ සඳහන් වෙච්ච තැන. දහම් ඇස පිළි ලැබීම මෙසේ මහත් අර්ථයක් නිපදවන්නේ වේ. මොකද්ද මේ මහත් අර්ථය? මහත් අර්ථය මොකද්ද? සෝතාපට්ටි ඵලය සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීම බව. බුදුහාඳුරන්ගේ ශ්‍රී මුඛ වචන වලින් බුද්ධ වචන වලින් සඳහන් කරපු තැනක් නැති. දැන් මේක අපිට හැංගින්නේ කොහොමද කියලා කතා කරන්නේ නැහැ. මේක කියනවා මේ අවසන් යම් දුකක් ක්ෂය කරන ලදද අවසන් කරන ලදද මෙය ඉතා මොහොයි. ඉතුරු වී දුක ඉතා මදේ කියලා කියන්නේ. අපිට හිතන්න පුළුවන් මේ දැන් අපි සසර පුරා දුක් විඳින්න නැවිලා ඉන්නේ. ඒක අපි කොහොමද මේ සෝවාන් වුණා මේ මහා ගොඩක් දුක් ඉවර කරයි කියලා කියන්නේ. අපිට තේරුණා මොකක්ද මේ කරන්නේ කියලා. ඒක ඇත්තටම වෙන්නේ සෝවාන් වෙච්ච පුද්ගලයාගේ සක්කාය දිට්ඨිය නැති වෙලා තියෙන්නේ. එයා දන්නවා මේ මම මගේ ආත්මය කියලා කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන ක්‍රියාවලියක් තියෙන්නේ. ඒ ක්‍රියාවලියෙන් මම දුකටපත් වෙන එක කියන එක අර්ථයක් නැති එකක් කියලා. ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵල තමයි වෙන්නේ කියලා ඒ දැනීමයි ලැබෙන්නේ දෘෂ්ටිය. ඒක නිසා ඉස්සරහට වෙන්න තියෙන දේ දුන්නොත් ඒ දෘෂ්ටිය මත එයාට දුකක් ඇති වෙන එක අඩුයි යාර. කෙනිකෝ දුකක් ඇති වෙනවා වෙන්න පුළුවන්. නමුත් එයා දන්නවා මේක මේ ක්‍රියාවලියේ ප්‍රතිඵල ඇති වෙන්නේ කියලා පුළුවන්. ඒකෙන් කියන්නේ මේ මහා අර්ථයක් එන්නේ කියනවා කියලා. ඉතුරුලා තියෙන පොඩ්ඩේ කියන්නේ එයා එතන පස්සෙත් එක්කනවා ඊට පස්සේ අරවත් කෝල දක්වා මේ කුරු වශයෙන් ආත්ම හතක් කියලා යනවාමයි කියන එක. ඒතොර අපි ඔක්කොම කරපු දුක ඉවර කරයි කියන අදහස නෙමෙයි. මේ විච්ඡ දේ පිළිබඳව දැනීමක් ඇති වෙනවා. මොකක්ද අපි දුන්නේ කියලා. දුක කියලා හිතන්නේ ඒක නෙමෙයි ඒක.
දැන් එතුමා කලේ තවත් මා කළ පැහැදිලි කිරීමට උපකාරක වචන කීපයක්. මීළඟ නක්ෂිකා සූත්‍රය 406 වෙනි පිටුව පෙරළන්න. සංයුත්ත නිකාය 2 406 වෙනි පිටුවේ තවත් තියෙනවා නක්ෂිකා සූත්‍රයක්. ඒ නමින්ම තිබෙන නිසා මම ඒක තෝරගත්තා. තවත් සංයුත්ත නිකායේ පොත් දෙකක සූත්‍ර දෙකක් අපිට හම්බ වෙනවා. ඒක ඒ වෙලාවේදී අපි පැහැදිලි කරගමු. මේ පොතේ තියෙන නිසා මේකත් කරපු සූත්‍රයක් බවට පත් කර ගන්න අවස්ථාවක් කරගන්න. මේ සූත්‍රයත් තවත් වර්ධීම දේශනා කරපු එකක්. එකල්හි භාගතුන් වහන්සේ නියසිලේ පස්පුදක් නගා භික්ෂූන් ඇමතූසේක. පෙරලගත්තද? මානෙනි මේ කිමැයි හඳුද? කිමෙක් ඉතා බොහෝද? මාංශ නියසලේ නගන ලද මේ පස්පිඳද නොත් මේ මහ පොළොවේ දැයි ආදි වශයෙන් විමසීමක් කළා භික්ෂුන් වහන්සේ. ඊළඟට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි වහන්සේ යම් මේ මහ පොළොවක් වේද එහෙම ඊතා බොහෝය. මහ පොළොවේ තියෙන පස් ඊටාම වැඩි. භාගතුන් වහන්සේ විසින් නියසලේ නගන ලද මේ පස්පුද ස්වල්පය. භාගතුන් වහන්සේ විසින් නියසලේ නගන ලද පස්පුද මහ පොළොව වාස සඳීමේදී ගණනකටද නොපැමිණි. ගානකටවත් ගන්න බැරි තරම් ඉතාම සුළු ප්‍රමාණයක් කියලා මේ කියන්නේ. උපමාවකටද නොපැමිණි. ඒක උපමාවකින්වත් කියන්න පුළුවන් කමක් නැහැ. 12 වෙනි කලාවෙන් කලාවටද නොපැමිණි. 12 වෙනි කලාවෙන් කලාවට නොපැමිණි කියන එක පිළිබඳව අටුවාවේ තියෙන පැහැදිලි කිරීමක් මම ඔබට කලින් කරලා තියෙනවා. ඒක මෙතෙන්දී ආපහු මතක් කළොත් මේ උපමාව බොහෝ තැන්වල අටුවාවේ සඳහන් වෙච්ච තැනක් 12 වෙනි කලාවෙන් කලාවට කියලා කියන්නේ අපි පූර්ණ චන්ද්‍රයා තමයි ඒකට ලං කරගන්නේ. චන්ද්‍රයා මේ පොතේ වෙන චන්දූපම කියලා සූත්‍රයකුත් චන්ද්‍රයා කියන ආසේ පායනේ ග්‍රහ වස්තුව හැමදේම අලුත් එකක්. පරණ එකක් නෙවෙයි. ඒක හැමදේම අලුත්. ඒ වගේ අපේ ජීවිතයත් හැමදේම අලුත් වෙච්ච විදිහේ උපමාවක් තමයි චන්දූපම සූත්‍රයේ ඉන්නේ. ඒ අනුව ගත්තාම අය අලුත් කියලා කියන්නේ. ඒක වෙනස් වෙනවා. කලාව අලුත් වෙන්නේ නෑ ඉහිටි එක්කෙනා නෙවෙයි අපි ආ දැන් ඉන්න ඕනේ. මේ මොහොතේ ඉන්න එක්කෙනා නෙවෙයි මේක ඇහුවට පස්සේ ඉන්නේ නේ. අපි වෙනස් වෙන්න ඕනේ. මේ විදිය දවසක් කියන්නේ අපි සූත්‍රෙදි කරමු. එතන 12 වෙනි කලාවෙන් කලාවට කියලා කියන්නේ මම කලින් පැහැදිලි කරලා තියෙනවා. මේ හඳ පුරාව කියලා දෙකක් තියෙනවා. ඒ පුරාව කියන දෙකේදී 15 15 තමයි ඔය නක්ෂත්‍රය අනුව බෙදලා තියෙන්නේ. නක්ෂත්‍රය මෙතන දාන්න ඇති වෛද්‍යවරයෙක් නිසා බෙදලා තියෙන 15 15යි. එහෙම ගත්තාම ඒ එක දවසකට එන කොට කියන්නේ වක කියලා. ඒකට කියන්නේ වක කියලා. ජලවක, දියවක ආදී වශයෙන් එම කියලා 6 වෙනි එකේ ඉඳලා සැටවක, සත්වක, අටවක, නවවක, දසවක, 11වක, 12වක, 13වක, 30වක, 15වක කොහොම යනවා. එහෙම ගියාම තමයි මේ හඳ ටිකෙන් ටික පිරෙන්නේ. පිරීලා සම්පූර්ණ හඳ දකින්න නම් ඕනේ 15ක දවසකට පස්සේ දවස් බවයි මේක කියන්නේ. සම්පූර්ණ පිරිච්ච හඳ දකින්න පුළුවන් 16 වෙනි දවසේ. එහෙම දකින හඳ විදියට සලකලා 16 කියන එක 16න් බෙදලා ගත්තාම කීය දෙන්නේ? 16 එකයි. 16 කියන එක 16න් බෙදලා ගත්තාම කීය දෙන්නේ? 16 එකයි. ඈ? 16 එකයි. 16 එකයි. එකයි. ඒක 16න් බෙදපුවාම 16 එකයි. මේ ගණිත ගුරුවෝ කියන්නේ 16න් බෙදපුවාම 16 එකම 16 දුවම එකයි. 16න් බෙදපුවාම 16 එක 16 දුවම. දෙතිය 56 එකයි. එකයි. දෙතිය 56 එකයි.
දාසේ වරක්. ඒ විදිහට ඒන ගණන් සුළු කරලා 16 වරක් බෙදුවට පස්සේ යම්කිසි කොටසක් තියෙනවා නම් ඒක තමයි 16 වෙනි කලාවෙන් කලාවටද පැමිණියේ කියලා කියන්නේ. එක 16ක් 16 වරක් බෙදාගෙන එන උත්තරي බෙදාගෙන ගියාම ප්‍රමාණය තමයි මෙතන උපමාවට අරගෙන තියෙන්නේ. ඒ මානෙ එසයින්ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිද්ද මේ සූත්‍රයේ කියවෙන හැටි බලන්න. අපි කලින් කතා කළේ සෝතාපට්ටි ඵලයේ පිළිබඳ. මේ සූත්‍රය කියන්නේ මිනිහෙක් වෙල ඉපදිච්ච කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිද්ද නැවත මිනිස්සු අතර මනුස්ස ලෝකෙ උපදිද්ද ඒ සත්‍යෝ ඉතා අල්පය. මේවා මේ රචනා හොරි නිර්මාණ හරි නැත්නම් හිතලු නෙවෙයි මේ බුද්ධ වචන. මේ බුද්ධ වචන. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපි සර්වඥ සර්වදර්ශී සියල්ල දත් ශාස්ත්‍රඥ වහන්සේ දැක්සලකන. උන්වහන්සේගේ බුද්ධ ඥාන දැකලා කියනවා. වැලි යම් කෙනෙක් මිනිස්තුමින් අන්තන් උපදිද්ද මේ සත්‍යෝ මිතා බොයි. මිනිස්සෙක් පිළිපදිච්ච කෙනෙක් වෙනත් සතෙක් වෙනවයි කියන එක අර පොළොවේ තියෙන පස්සා සමාන ස්වභාවයක් තියෙනවා. ඒ වාර ගන්න වැඩි. සපින්නත් මේ ඉන්න අපිට කෙදනාවත් මේ ලැබී තිබෙන මානුෂ ආත්මය තුල පැය 24න් පැය 20ක් බුදිනවද? පැය 24න් පැය 10ක් ටීවී බලනවද? Facebook බලනවද? මොනවද කරන්නේ? මේ ආත්මය නැවත නොවන බව බුද්ධ වචනේ කියන්නේ. මේක තියෙනවා අංගුත්තර නිකායේ. මම මේ දවස්වල අංගුත්තර නිකායේ මුලින් ඉඳලා සූත්‍ර ටික කොහොම උච්චරණ පත්‍රේ පළ කරගෙන යනවා. ඒකේ තියෙනවා 76 වෙනි පිටුවේ 1.6.4 කියන සූත්‍රයක්. ඒ සූත්‍රේ නම් කරලා තියෙන මනුස්සෝත්පත්ති සූත්‍රය. එතනත් මේ අදහස තියෙනවා. මේ අදහස මෙතනත් තියෙනවා. මිනිස්සෙක් කියලා ඉපදිච්ච කෙනෙක් නැවත මිනිස්සෙක් වෙනවා කියන එක ඉතා කලාතුරකින් වෙන දෙයක්. ඒකට අපි සාමාන්‍ය ජනතාව කියලා කියන්නේ ධර්මය නොදන්නේ නැත්තෝ කියනවාද දැන් අවුරුදු 25කට කලින් කොච්චරද මේ සෙනග හිටියේ දැන් කොච්චර ඉන්නවද? ලෝකෙ කොච්චර ජනගහනය කලින් හිටියේ දැන් කොච්චර ඉන්නවද? මිනිස්සු වැඩි වෙලයි ඒක කොහොමද වැඩි? ඒ විදිහට පුරුතරක දානවා. ඒ නිසා ඒවට උත්තර සපයන්න වෙලාව නෙවෙයි. නමුත් බුද්ධ වචනේ වශයෙන් බලාගන්න මේ මනුස්සකමේ තියෙන වටිනාකම නකසිකා සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ වෙන්නු තනක්. එයින් මහණෙනි තොප විසින් මෙසේ ඉක්මිය යුතුය. නොපමාව විසන්නමෝයි. සබුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා. ඔබ අප්‍රමාද පුද්ගලයෙක් බවට පත් වෙන්න. අප්‍රමත්තා විහාරිස්සාමාති. ඔබ අප්‍රමාද පුද්ගලයෙක් බවට පත් වෙන්න. අප්‍රමාද පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ සමතිස්සේම සතියෙන් යුක්තව තමන්ගේ ජීවිතය ගත කරන්න. සතියෙන් යුක්තව. මෙච්චර සසර දුක් විඳලා කාලයක් තිස්සේ ආපු බුදුහාමුදුරුවෝ ජීවත් වුණේ අවුරුදු 80යි. බුද්ධත්වයෙන් පත් වුණාට පස්සේ අවුරුදු 45 ජීවත් වුණා. බුදුහාමුදුරන්ගේ දිනචරියාව අරගෙන බලන්න මොනතරම් කාලයක් මහජන සපත වෙනුවෙන් උන්වහන්සේලා ඒකලාද කියන දවස ආර්ථික නාටකන බැලුවොත් එහෙම නේද? එනිසා පිළිබඳ විස්තර කතා කරමු. බුදුහාමුදුරුවෝ කියනවා මේ මනුස්සාත්ම ලැබිච්ච අපිට පුළුවන් තරම් අප්‍රමාදී පුද්ගලයෙක් වන්න. අප්‍රමාදය කියලා කියන්නේ මෙතනදී කියන්නේ ධර්මයේ ඇසෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ධර්මංකේ අංගුත්තර නිකායේ ඒකක නිපාතන සූත්‍රවල දෙවියෙක් වෙච්ච කෙනෙක් නැවත දෙවියෙක් වීමත් මේ හා සමානයි. බ්‍රහ්මෙක් වෙච්ච කෙනෙක් නැවත බ්‍රහ්මෙක් වෙනවා කියන එකත් මේ වගේමයි. නැවත වෙන්න බෑ. එනිස අපි ආපහු යනවා අභිසමය වර්ගයේ 1.10.2 කියන දෙවෙනි සූත්‍රයට පොක්කරණි සූත්‍රයට. පොක්කරණි කියන්නේ පොකුණට නැත්තම් වැවකට.
මේකත් සවැත් නුවර දේශනා කරපු සූත්‍රයක්. බලන්න. මහණෙනි යම්සේ අයමින් 50 යොදුනක් ඇති. අයමින් කියලා කියන්නේ දිගින් කියන අදහසයි. ආයාමේන කියන පාලි වචනේ තියෙනවා. අඤ්ඤා සයෝජානාන දිගින් 50 යොදුනක් ඇති. විතරින් කියලා කිව්වේ පළලි. විතරින් කියලා කිව්වේ පළලි. පළලින් 50 යොදුනක් ඇති. ගැඹුරෙන් 50 යොදුනක් ඇති. දියෙන් පිරුණු. එතකොට දිග පළල ගැඹුර එක හා සමානයි. දියෙන් පිරිච්ච එකක්. ඔච්චර පිරුණාද කියන එකට උපමාවක් අරන් තියෙනවා මෙතන. උදකස්ස සමතිත්තිකා කාකපෙය්‍යා. දියෙන් පිරුණු මුවවට සම වූ කවුඩන් විසින් පිය හැකි පොකුණක් වේද. කොච්චර වතුර පිරලා තියෙනවද මේ පොකුණේ? කපුටෙකුට ඒ නිය කඩਿੱත්තේ ඉඳලා නැත්නම් දිය කඩਿੱත්තේ ඉඳලා ඔටෙන් වතුර ගන්න පුළුවන් තරමට පිරලා තියෙනවා. ඔබ මේ කපුට උපමාවට ගන්නකොට හිතන්න ඇයි කොකෙක් ගත්තේ නැත්තේ කියලා. ඒ නිසා උපමාවේ වැදගත්කම කියන්න මම ගත්තේ කපුටට තියෙන කෙටි කොටක්. කෙටි හොටක් තියෙනවා. ඒ තරමට වතුර පිළිච්ච බවට දෙන්න පුළුවන් අදහසක් ගන්න. කවුඩන් කියලා කියන්නේ කාකපෙయ్య කියලා පාලියේ තියෙන මෙතන කපුටකට. අපි කවුඩ කියලා කොහාට කියනවා නේද? ඒ කාක්කයි කුඹි පිටර දාන ඉඳ වෙන්නේ ඇති. විසින් පිය හැකි පොකුණක් වේද? පිය හැකි කියලා කියන්නේ වතුර බොන්න පුළුවන් තරමට පිරිච්ච එකයි. පුරුෂයෙක් තිමේ ඒ පොකුණෙන් ඔන්න උච්චර වතුර පිරිච්ච පොකුණකින් එක මිනිස්සෙක් ඇවිල්ලා කොසතන අගින් දිය නගන්නේය. කනකොල ගහක් දියට දාලා ඒකෙන් ගන්නවා වතුර ටිකක්. මානෙනේ කිමයි හංගිවුද? කිමක් ඊ බොහද? දැන් මේ අහන්නේ කුසතන අග තිබෙන වතුරද වැඩි පොකුණේ තියෙන වතුරද වැඩි කියන. කුසතන අගින් නගන ලද යම් දියකෝ පොකුණේ යෝ යම් දියක් පොතේ. ওই දෙකෙන් කොයි එකද වැඩි? වහන්ස පොකුණේ යෝ යම් දියක් වේද? මේම ඊටා බොහෝය. පොකුණේ තියෙන වතුර ටිකක් තියෙනවා නම් ඒක තමයි වැඩි. කුසතන අගින් නගන ලද දිය ඉමදේ. තනකොළ ගහේ කෙරවල තියෙන වතුර ටික ඉතාමත්ම කුඩායි. පොකුණේ දිය හා සැසඳීමේදී කුසතන අගින් නගන ලද දිය 100 වෙනි කලාවටත් නොම පැමිණෙයි. 10 වෙනි කලාවටත් නොම පැමිණෙයි. 100,000 වෙනි කලාවටත් නොම පැමිණෙයි. මහණෙනි එපරිද්දෙන්ම ධර්මය අවබෝධ කළ දෘෂ්ටි සම්පන්න ආර්ය ශ්‍රාවක පුද්ගලයා මෙතනත් ඔබ තේරුම් ගන්න මේ කියන්නේ සෝතාපට්ටි ඵලස්ත්‍යාගය. විසින් ෂේ කරන ලද අවසන් කරන ලද යම් දුකක් වේද මේම ඊතා බොහෝය. ඉතිරි වූ දුක ඉමදේ. සත්වරක් ඉපදීම පරම කොට ඇති යම් මේ දුකක් වේද. බුද්ධ වචනය අනුව සෝතාපට්ටි ඵලස්ත්‍යා උපරිම නතේ බවං අට මං ආදියන්. 8 වෙනි ආත්මයකට නොවන බව බුද්ධ වචනයේ සඳහන් වෙනවා. මෙතනත් කියවෙන බුදුහාමුදුරුවෝ සත්වර ඉපදීම් පරම කොට ඇති යම් දුකක් වේද. ඒ ශේකරන ලද අවසන් කරන ලද පළමු දුක් ප්‍රසාර සැසඳීමේ 100 වෙනි කලාවටත් නොම පැමිණෙයි. මෙහා මෙතෙක් සසර විඳගෙන ආපු දුක් සම්බන්ධ කරලා බැලුවොත් අර පොකුණේ තිබෙන දියා ප්‍රමාණයක් මෙහා සසර දුක් විඳලා ආපු වෙනවා. පළමු දුක් සැසීමේදී 100 වෙනි කලාවටත් නොම පැමිණෙයි. 10 වෙනි කලාවටත් නොම පැමිණෙයි. 100,000 වෙනි කලාවටත් මහණෙනි ධර්මාවබෝධයේ පිණිස මහා ධර්තයක්. ඒ නිසා ධර්මාවබෝධය ලැබලා මහත් අර්ථයක් ලබනවා නම් සෝතාපට්ටි ඵලයක් යමෙක් නිපදවා ගන්නවා නම්
ඔහුට ධම්මස පහළ වුණා කියලා එයින් කියවෙනවා. පින්නත් මතක් කරගන්න ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ධම්මචක්කප්පවත්තන කියන පාලි වචනේ ලියනකොට අකුරු 13ක් එන්න ඕන. හරියට ලියවුණා. ධම්මචක්කප්පවත්තන. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඥාන පහක් ගැන කියන. Tamanට උදපාද පහක් ගැන කියනවා. නේද? චක්කුම් උදපාදෝ කියලා කිව්වා. ඒතර මෙතනක් තියෙනවා ධම්මචක්කු පටිලාභෝති කියලා. පාලි පැත්තේ තියෙනවා. ධම්මස පිළිලෙබින. ඒතර බුදුහාමුදුරුවෝ පළමු කොට මේ පටිච්චසමුප්පාදයේ චතුරාර්ය අවබෝධයෙන් පටිච්චසමුප්පාද චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබිච්ච තැන උන්වහන්සේ මේ සම්බෝධි පරායන සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච බවයි ඒ චක්කු උදපාදෝ කියන එකකින් අදහස් කරලා තියෙනවා. දහම් ඇස පහළ වුණා. සපින්නත් අපිත් ඒ දහම් ඇස පහළ කර ගැනීමට ඕන කරන පිළිසරණක් තමයි මේ පතමින් අපි මේ යන්නේ. ඔය දෙවෙනි සූත්‍රය. මින් ඉදිරියට මම කලින් සූත්‍රවල කියවිච්ච උපමා ටික විතරයි කියන්නේ. අර්ථය ලැබෙන්නේ හැම විටම ලැබෙන්නේ සෝතාපට්ටි ඵලයේ තිබෙන වටිනාකම ගැන කියන්න තමයි මේ යන්නේ. මේකත් සවැත් නුවර දේශනා කරන සූත්‍රයක්. මේ සූත්‍රය අපි නම් කරන්නේ සම්බෙජ්ජ උදක සූත්‍රය. සම්බෙජ්ජ උදක සූත්‍රය. උදක කියලා කියන්නේ ජලයට. මෙතන සම්බෙජ්ජ කියලා කියන්නේ කීපයක් එකතු වුණ කියන තේරුමයි. ගංගා කීපයක් එකතු වෙච්ච තැන තියෙන ජලය ගැනයි මේ කතා කරන්නේ. සම්බෙජ්ජ උදක කියලා කියන්නේ ගංගා දෙක තුනක් එක්කු තැනක පිටින් ජලය උපමා කරගත්ත සූත්‍රයක්. යම්සේ යම් තැනෙක වූ මහා නදිය එක්ක ගලා බසිද්ද මහා නදිය කීපයක් ගලා බහිනවාද? නදිය කොහටද ගලා බහින්නේ? පහත් බිම් කරා ගලා බයි. පහත් බිම තමයි මුහුදු මට්ටම. අපි යම් තැනක උස කියන්න ගියාම පාවිච්චි කරන්නේ මුහුදු මට්ටමේ සිට අඩි ගානයි කියන්නේ. මුහුදු මට්ටමේ සිට ඊටාම අඩුම රට මොකක්ද ඔබ දන්නේ නැටි? මාලදිවයින තමයි අඩුම රට. ඒක තමයි මෑත කාලයේදී ස්වභාවිකවම මුහුදට යට වෙන රටක් විදියට. එතකොට ගලා බසිද්ද එකට මුසු වෙද්ද ඒ කවර නදී උදයත් ගංගා යමුනා චිරවති සරබු මහී යන මොහුය. මේ සවැත් නුවර නිසා බුදුහාඳුරු මේ ගංගා උපමාවට ගත්තා. ඒ ගංගාව උපමාවට ගත්තාම අපිත් නවදිය කියලාක දැක්ක කියලා මම කලින් දවසකත් කිව්වා. ඔබ කොසඹෑ නුවර බලන්න ගියොත් එහෙම ඕසම්බිය නුවරට ගියොත් එහෙම කොසඹෑ නුවර තමයි උදේනි රජුගේ රජකලේ. ඒ හරිය තමයි පාර්ලිය වනයේ තියෙන්නේ. ගෝසිතාරාමයේ තියෙන්නේ කොසඹෑ නුවරයි. ඒ ගෝස්තාරාමයේ බලලා ඊට පොඩ්ඩක් එහාට ගියාම උදේනි රජුගේ මාලිගාව තියෙනවා. මාලිගාව උඩ ඉඳලා නැගලා බලපුවහම පේනවා පාර්ලිය වනේ බුදුහාමුදුරු දහවින් අත වැඩ සිටියේ තැන. ඒ පාර්ලිය වනේ උතුරු දිගට දැක්කොත් කොසඹෑ නුවරේ පාර්ලිය වනේ පේනවා. අනිත් පැත්ත දකුණු දිශාවට බැලුවොත් පේනවා අලහබාද් කියන නගරයේ. ඒ අලහබාද් නගරයේ ගංගා යමුනා දෙක එකතු වෙන තැනක් පේනවා. මෙතෙන්ට ගියාට පස්සේ. ඒක ගංගා දෙකම එකතු වෙන තැනක් ඒ. ඒ විදිහේ මේ ගංගා පහම එකතු වෙන තැනකුත් ඉන්දියාවේ තියෙන බවයි මේක සඳහන් වෙන්නේ. ඒ අනුව ගත්තාම එහෙම ජලයේ එකතු වෙන තැනක්. පුරුෂයෙක් තෙමේ එයින් දෙකක් හෝ තුනක් හෝ දියමිදු ගන්නේය. නගන්නේ කියන ගන්නවා. එහෙම තැනකට ගිහිල්ලා මිනිස්සෙක් මොකක්ද වාදනයට දිය බින්දු දෙකක් තුනක් ගන්නවා. මහණෙනි කිමක් නගවද?
මොකද්ද මේකෙන් වැඩි එක කියලා අහනවා. වහන්ස ගංගා එක්කූතන යම් දියක් වේද මේ මිතාම්බෝය. ඒ විදිහට බුදුහාමුදුරු ඊට පස්සේ කියනවා දහම් මැස පිල් ලැබීම මහත් අර්ථයක් ඔබට ලබා දෙන්නේ වෙයි. ඉපදවන්නේ වෙයි. ඔන්න ඒ ගත් උපමාව. දැන් මෙහෙම තව උපමා තියෙනවා 6ක් විතර ඉස්සරහට යනකොට ඔබට හිතන්න පුළුවන් ඇයි මේ බුදුහාමුදුරුවෝ මේ එකම උපමාව මේ එකම කාරණයක් පැහැදිලි කරන්න උපමා කීපයක් ගත්තා. උපමා එකම නෙවෙයි උපමා වෙනස් එකම අර්ථයක් පැහැදිලි කරන්න ඇයි මේ එක අවස්ථාවලදී මේක වෙන්නේ නැත්තේ සමහරේ අවස්ථාවට අදාළ පරිසරය තුළ තීත්‍ය වර්ණන තමයි මේ කරන්නේ. එක කෙනාට අවබෝධ වෙන්නේ එක විදියට. නානක්කපය නානසංගත තවත් අදහස් තියනවද? දැන් බුදුරජාණන් වහන්සේ සමහරක් කරලා තව ගැටලුවක් තියෙනවා. මේ ඔක්කොම දේශනා කරන්නේ සවැත් නුවර. ඇයි? ඒකට හිතෙනව නේද? අන්‍යාගම් කෙනෙකුට හිතන්න පුළුවන් මේ ඇයි මෙහෙම එක එක විකාර කරන්න කියලා. ඒකට උත්තර දෙන්න අපි දැනගන්න තියෙනවා. ඒ කියන්නේ ශාස්ත්‍රීය ක්‍රම ප්‍රදේශයේදී ඒකට පරිසරය හොඳින්ම තිබෙච්ච පළාතක් තමයි සවැත් නුවර කියන්නේ. අපි මෙහෙම තේරුම් ගමු උත්තර ඔක්කොම හරිය කියලා මම පිළිගන්න. අපි මෙහෙම තේරුම් ගමු. දැන් බුදුහාඳුරෝ 45 වසක් ධර්ම දේශනා කළානේ. උන්වහන්සේ කරපු ධර්ම දේශනා පළවෙනි සංගායනාවේදී තමයි එක තැනකට ගෙනාවේ. ඒක තැනකට ගෙනාවට පස්සේ එකම ජාතියේ වට එක තැනකට ගත්තා. දැන් නිකාය වශයෙන් බෙදලා තියෙන්නේ මම අර ස්පුද්දක නිකායට කියන මේ ගැන කතා කරනවා. පිටක වශයෙන්, නිකාය වශයෙන්, වග්ග වශයෙන් එක විදිහට වර්ග කරලා තියෙන්නේ එකම දේවල් එකම තැනකට ගත්තා. අපි සමේ වග්ගේනේ මේ අපි කතා කරන්නේ. එතන මේ සෝතාපට්ටි ඵලයේ තියෙන වටිනාකම කියන්නට බුදුහාමුදුරු 45 වසක් පුරා විවිධ ආකාරයෙන් දේශනා කරපු දේශනා ඔක්කොම එක තැනකට ගත්තා. ඒ අනුව තමයි මේක මෙහෙම පෙළට ආවේ. ඒක. අනිත් එක උපමාවල් ගන්නේම බුදුහාමුදුරු මේ පිටකේ උපමා සාහිත්‍යයක් වෙනම හදන්න තරම් උපමාවල් තියෙනවා. උපමාවක් ගන්නෙම කාරණාවක් පැහැදිලි කරලා අවබෝධ කරලා දෙන්න. දැන් මේ ගණන් තියෙන උපමා ඔක්කොම ඒ කියපු තැන හිටිය ආසන්නතම හැමෝටම දකින්න පුළුවන් උපමාව තමයි අරන් තියෙන්නේ. දැන් මේ ගංගා යමුනා අතර උපමා වර්ගන බලන්න. මේ ගංගවල අයින් හිටිය මිනිස්සුන්ට මේ බණ කියපු තැනක් නේද? අපිට අනුරාධපුරේ ඉඳගෙන මූද ගැන කතා කරන්න පුළුවන්. අවුරුදු 30ක් විද්‍යාව තුන යාපනේ කොළඹ කියන එක දැක්කේ නැති ඉලන්දාරි හිටිය ඒ කාලේ එක පැත්තේ. අපි අවුරුදු 25කින් කොළඹ ගිහලා කොළඹ දැකලා නැහැ. විද්‍යාවේ ඉන්න බෑනේ. ඒ වගේ ඒ තැනට උචිත උපමා තමයි ගන්න බුදුහාමුදුරුවෝ. ඒතර මේක මේ යම්කිසි උපමාවක් ගත්තද ඒ එතන වෙච්ච සුලභ දේ තමයි පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් දේ තමයි එතන අරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි අපි බොහෝ වෙලාවට මේ පරණ කතා වලට වර්තමාන උපමාවත් පොඩ්ඩක් ලං කරන්න උත්සාහ කරන්නේ තේරුම් කරලා දීමේ අදහසින්ම. නැතුව එහලා දකින්නවත් වෙනත් කාරණාවකට එහෙම නෙවෙයි. මේ දෙකත් මතක තියාගන්න. ඒකට සවැත් නුවරම දේශනා කරපු බවට පෙන්වන්නේ සවැත් නුවර කියන්නේ විශාල ප්‍රදේශයක්. භූමි ශ්‍රමතාව වලට ගත්තාම ඒ තුළ බුදුහාමුදුරුවෝ සතපුන් දහස් ගණන් පයින් ඇවිද්ද එක් එක් පළාත් තුළ එක විශාල එක දේවල් තියෙන එක ගමක් දීවර ගමක්, තවත් ගමක් වටපොතු ගමක්, තවත් ගමක් වෙලෙන්දු ඉන්න ගමක්, ඔය විදිහට ව්‍යාපාරිකව ඉන්න ගමක්. ඒ ගම් වලට හැටියට තමයි ඒවා විස්තර කරලා තියෙන්නේ. අපි යනවා ඊළඟ එකට. දෙවනි සම්බෙජ්ජ උදක සූත්‍රය. මෙතනත් ඒ පහමයි අරන් තියෙන උපමාවට. ඒ උපමාවට ගැනීමේදී සූත්‍රයේ වෙනත් අර්ථකථනයකට යොමු කරලා තියෙනවා.
ඒ මොකද්ද? ඒ තරම් ගැඹුරු මුහුදක තරම් ගැඹුරු ගංගාවල් පහක් එකතු වෙන තැනක තියෙන ජලය බිඳු දෙකක් තුනක් ඉතුරු වෙන්න හිඳිලා යනවා. සිඳී යනවා. බිඳු දෙකක් තුනක් ඉතුරු වෙන්න සිඳී යනවා. අන්නේ සිඳී ගිය ප්‍රමාණය කොච්චරද ඉතුරු වෙච්ච ප්‍රමාණය කොච්චරද කියන එක සංසන්දනය කරලා තමයි මෙතන මේ ආර්ය ශ්‍රාවක ධම්මචක්කෝ ලැබීම පිළිබඳ බුදුහාඳුරු ගල්පලා තියෙනවා. එතන තියෙන වෙනස ඒකයි තියෙන්නේ. අතන ගත්ත දී බිඳු දෙක තුනේ උපමාව ගත්ත. මෙතන ගත්ත දී බිඳු දෙක තුන ඉතුරු වෙන්න දැන් ආයන කාලේට හැම දෙයක්ම සිඳී යනවා. මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රයේ ওই විදිහේ කරුණා උපමාවට අරන් තියෙනවා. මහා මුහුදවල් නිදී යන අවස්ථාව ගැන කතා කරලා තියෙනවා. ඊළඟ සූත්‍රයේ පඨවි සූත්‍රය. එකයි 10:5 මෙතන පඨවි කියලා ගත්තේ මහ පොළොවටයි. මෙතන පඨවි කියලා ගත්තේ මහ පොළොවට. මහණෙනි යම්සේ පුරුෂයෙක් මහ පොළොවෙන් දෙබර 67ක් පමණ වූ මැටි ගුලිගෙන මේ දෙබර කියලා කියන්නේ මසන් වලටයි මසන් ගෙඩියෙත් මදේ නෙවෙයි ඇටේ 7ක් පමණ වූ මැටි ගුලිගෙන තබන්නේද ඒ කිමයි හංගවද. ඒතර පොළොවේ තියෙන මැටිද වැඩි අර පැත්තකට කරගත්ත 67ක් පමණ වෙන මැටිද වැඩි කියලා සම්බන්ධ කරලා ඒ උපමාවේ තියෙනවා ධම්මස පිළි ලැබීම මහත් ධර්තයක් නිපදවන්නේ වෙන්නේ. එතන සෝතාපට්ටි ඵලයේ වටිනාකම ඒ උපමාව උපයෝග කරගෙන බුදුහාඳුරෝ දේශනා කරපු අවස්ථාව. ඊළඟ සූත්‍රයේ 10:6 දෙවෙනි පඨවි සූත්‍රය. මෙතනතර පංචමහා ගංගාවල ජලය වගේ මැටිකුලි 7ක් පමණ ඉතුරුව තිබියදී පොළොවේ තියෙන මැටි ඔක්කොම වියලී ගියොත් කියන උපමාව තමයි මෙතෙන්ට අරන් තියෙන්නේ. මැටිකුලි 7ක් පමණ ඉතුරුව තිබියදී මහ පොළොවේ මැටි සියල්ල වියලී යාම තමයි උපමාවට අරන් තියෙන්නේ. ඒතකොට මේක ඔය මැටි කර්මාන්තයේදී සිපිරිසක් හිටිය තැනක කියපු බණක් වෙන්න පුළුවන්. එයත්න්ට මේ ධර්මය අවබෝධ කරගන්න. ඊළඟ 7 වෙනි සූත්‍රයේ සමුද්ද සූත්‍රය. සමුද්ද කියනකොට ඔබ දන්නවා මහා සමුද්‍රය. ඒකේ තියෙන්නේ මහා සමුද්‍රයෙන් දීමුදු දෙකක් හෝ තුනක් නගාලන්නේද ඒ කිමයි හංගුද මහා සමුද්‍රයේ යම් මොදියක් ඇද්ද ඒ දෙකෙන් කොයි එකද වැඩි? උත්තරේ පැහැදිලි. ඒකෙත් අවසානයේ අර ධම්මස පිළි ලැබී මහා ධර්තයක් නිපදවන්නේ කියන තැන යටින් ඉරක් ගහ ගන්න. ඊළඟට 8 වෙනි සූත්‍රයේ 10:8 ද්විතීය සමුද්ද සූත්‍රය නැත්නම් දෙවෙනි සමුද්ද සූත්‍රය. ඒකෙත් අර කලින් වගේ දියමුදු දෙක තුනක් ඉතුරු වෙලා තිබෙද්දී සාගරයේ ජලයේ සිඳී ගියොත් කියන උපමාව ආරම්භ තියෙන්නේ. ඒ සූත්‍රයේ අන්තිමට කියවෙන ධම්මස පිළි ලැබීම මහා ධර්තයක් නිපදවන්නේ වෙයි. මහා අර්ථයක් ලබා දෙන කාරණාවක් සෝතාපට්ටි ඵලයට යන තත්ත්වය. 9 වෙනි සූත්‍රය පබ්බතූපම සූත්‍රය. පබ්බතූපම සූත්‍රය. පර්වතයේ උපමා කොටගත් සූත්‍රය. මහණෙනි යම්සේ පුරුෂයෙක් හිමවත් පෞරජුගේ කියන්නේ මහා පව්ව පර්වතයේ අබයට 7ක් පමණ වූ ගල්කට පසක තබන්නේද? අබයට 7ක් විතර ගල්කට අරන් පැත්තකින් තියෙනවා.
ඒකෙත් අර උපමාව ගන්නවා. දහම් ඇස මහා දර්ථයක් නිපදවන්නේ වේ. යම් කෙනෙකුට මගේ ධර්මය අනුගත වෙලා ධර්මානුකූල වෙලා මේ සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරගත්තොත් සසර දුකෙන් කොපමණ ප්‍රමාණයක් ඔහු මුදවා ගත්තේද කියන අර්ථය තමයි බුදුහාමුදුරුවෝ අපිව සසරින් මුදවන්නට උත්තේජනය කිරීම සඳහා දේශනා කරපු ක්‍රමයක් කියනවා. දෙවන පබ්බතූපම සූත්‍රය. එතන පබ්බතූපම කියලා කියන්නේ පර්වතේ උපමා කරගත්ත කියන තේරුමයි. පබ්බත උපමා සූත්‍රය. ඒකෙදි කලින් සූත්‍රවල වගේ අබෑට සතක ප්‍රමාණයේ ගල් ඉතිරිව තිබියදී හිමාල පර්වත රාජයාගේ ඉතිරි සියලු ගල් ගෙවි ගියොත් කියන අදහස අරගෙනයි ඒක අරගෙන තියෙන්නේ. දැන් මේ වෙනකොට හැමදෙනාම දැනුවත් නේද සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනෙක් නැවත ඉපදීමේ ස්වභාවය තියෙන්නේ හත්වරක් කියන එක හැමෝගම ඉතේ තද කරගන්න ඕනේ. එහෙම තද කරගත්තොත් තමයි ඒකට යන්න ආස කැමැත්තක් ඇති වෙන්නේ. ඊළඟට ඔබ දැනුවත් වෙන්න ඕන කවදාවත් එහෙම කෙනෙක් අපාය උපදින්නේ නැහැ. ඒ ආත්ම හත තුළ. ඒ වගේම ඔබ මතක තියාගන්න එහෙම කෙනෙක් අටවෙනි භවයකට යන්නේ නැති අදහස තුළ සම්බෝධිය පරම කොට ඇති අරහත් ඵලය ලබනවා ආත්ම හතක් තුළ. ඒකෙනුත් පුළුවන් 1 සිට 6 දක්වාත් පුළුවන් 7 වෙනි ආත්මෙත් පුළුවන්. ඒක බීජ ඕලං සත්තුක්කත්ත පරම කියලා සඳහන් කරනවා. සායවෙනි විශේෂත්වයක් තිබෙන උතුම්ද කාරණාව තමයි බුදුහාමුදුරුවෝ අපිට මේ සූත්‍ර 11ක් තුල අපිට මතක් කරලා දෙනවා. චතුර්පායේ විචවිප්පමුක්තෝ කියන්නේ අපි කොච්චර වෙනස් වෙන්න ඕනද නේ? කොච්චර නරකද දැන්? අවසාන සූත්‍රය. තෙවන පබ්බතූපම සූත්‍රය. සතිය. මානනි යම්සේ පුරුෂයෙක් සෙනෙරු පෞරදුගේ මුංගට සතක් පමණ උගල්කට පසක් තබන්න. ඒකට තිබිච්ච විශාලතම පර්වතවල එකක් තමයි සෙනෙරු පර්වතය කියන එකත් හිමාලය වගේ. ඒ මුංගට හතක් පමණ ප්‍රමාණයක් අයින් කරලා ඒ දෙකෙන් වැඩි මොනවද කියලා අහපගන මෙන්න මෙහෙම කියන අවසානයේ. එතන අවසාන ඡේදය බලන්න ඒ උපමාව අරගෙන බුදුහාඳුරෝ මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක්. මහණෙනි එසේින්ම දෘෂ්ටි සම්පන්න ආර්ය ශ්‍රාවක පුද්ගලයාගේ අධිගමේ හා සැසඳීමේදී එතන දෘෂ්ටි සම්පන්න කියලා කිව්වේ සම්මා දිට්ඨිගත. පින්නත් බෝ මම විතර මතක් කරනවා සම්මා දිට්ඨිය කියලා කියන්නේ දිට්ඨියක්ද? සම්මා දිට්ඨිය කියන්නේ දිට්ඨියක්ද? සම්මා දිට්ඨිය කියලා කියන්නේ පින්වත්නි තමන් ළඟ තියෙන සියලු දිට්ඨි හිස් කරගත්ත තැනට තමයි සම්මා දිට්ඨිය. හිස් කරගත්තොත් තමයි මේක අතුල් කරගන්න පුළුවන්. මේක දිට්ඨිගත වීමක් නෙවෙයි. මේක සත්‍ය ලෙස දකින්න පුළුවන් තියෙන දිට්ඨිය ඔක්කොම ඒකෙන් අරගෙන පැත්තකින් තියාගන්න. එතන දෘෂ්ටි සම්පන්න කියලා කියන්නේම සම්‍යක් දෘෂ්ටිය. සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ තියෙන දිට්ඨි සියල්ලකින්ම මිදෙනවා කියන එක. එහෙම මිදුනොත් තමයි මේ බුදුහාඳුරන්ගේ කියන සම්මා දිට්ඨිය කියන්නේ පුළුවන්. සම්මා දිට්ඨිය කියලා මෙතන කියන්නේ සත්‍ය දකින්නට ඕන කරන දැක්ම. ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ මාර්ගඵලලාභී. ආර්ය ශ්‍රාවක පුද්ගලයාගේ අධිගමය කියලා කියන්නේ මාර්ගඵල වලට.
සැසඳීමේදී මාර්ගඵලලාභී එක්කා සැසඳීමේදී අන්තොට මහණු බමුණු අන්‍ය තීර්ථක පැවිද්දෝ ඉන්නවා නම් අන්‍ය තීර්ථක අනුගාමිකයෝ ඉන්නවා නම් ඒ පිරිවැජ්ජන්ගේ අධිගමයේ ඒගොල්ලෝ කියන අධිගමය ඒගොල්ලෝ කියන මාර්ග ඵලය අපේ මාර්ග ඵලයත් එක්ක ගත්තාම මෙන්න මේ සිනේරු පර්වතයේ මුන්නට සතක් පමණ සහ ඉතුරු ප්‍රමාණය හා සමාන කරලා තමයි කතා කරලා මහණෙනි දෘෂ්ටි සම්පන්න පුද්ගල තෙමේ එසේ මහත් අධිගම ඇත්තකි මේ ධර්මයේ තුල මෙවැනි සත්‍ය සොයන කෙනෙක් බවට පත් වුණොත් ඔහුගේ ඇත්තේ අධිගමය අරකොළගේ අධිගමයත් එක්ක විශාල වෙනසක් තියෙනවා. එසේ මහත් අභිඥා ඇත්තකි. අභිඥා කියලා කියන්නේ එතන ප්‍රඥාවේ විශේෂත්වයක්. විශේෂත්වයක් තියෙන කෙනෙක්. මං ගිය සතියේ ඉස්සෙල් සතියේදී ඔබට මතක් කළා ශ්‍රමණ බ්‍රාහ්මණයන් පිළිබඳ විස්තර මේ වෙනකොට YouTube එකේ තියෙන එක අහන්න ගිහිල්ලා මට අහලා සතුටක් ඇති වුණා මං ගැන නිවැරදිව මං කිව්වයි කියලා. සවබත් අහන්න පන්ති අහනට වඩා ඉතාම පැහැදිලි. එතෙන්දී මං කිව්වා අනේ තීර්ථකයන්ගේ නිෂ්ඨාව මොකද්ද කියලා. ඒ අයගේ නිෂ්ඨාව සමහර අය නිවන කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකෙට. බමුණෝ නිවන කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකෙට. එතන තමයි ඒගොල්ලෝගේ නිවන. තවත් අය ආභස්තර බ්‍රහ්ම ලෝකේ. ඒගොල්ලෝගේ නිෂ්ඨාව. තවත් අය අසඤ්ඤතලේ. ඒගොල්ලෝගේ නිෂ්ඨාව. ඒ විදිහට ගත්තාම අපේ මේ මාර්ගඵල කියනක කොච්චර වෙනස්ද කියන එක බුදුහාඳුරු මේ තෙවැනි ද්විතීය තතිය පබ්බුතුපම සූත්‍රය අපිට පැහැදිලි කරනවා. ඒ කියපු කිසි තැනක අපි කියන නිවන ඇත්තේ නැහැ. ඇයි? එතන මරණයක් තියෙනවා. මරණයෙන් පස්සේ නැවත උපතක් තියෙනවා. අපේ ධර්මයේ නිවන කියන නිෂ්ඨාව තුළ එවැනි ස්වභාවයක් නැති බව තමයි මේ සඳහන්. ඔන්න අභිසමය සංයුත්තේ අපි මේන් අවසන් වෙනවා. අභිසමය සංයුත්තේ සූත්‍ර 234ක් අපි කරලා තියෙනවා. අපි මේක පටන් ගත්තේ පටිච්චසමුප්පාද සූත්‍රයෙන්. පටිච්චසමුප්පාදය අහලා වැඩක් නැහැ. සෝතාපට්ටි ඵලයටත් යන්න කියලා තමයි මේ පළවෙනි සංගායනාවේදී අපේ මහරහතන් වහන්සේලා අපෙන් බලාපොරොත්තු මෙහෙම එකලස් කිරීමක් කරලා 234ක් සූත්‍ර කරලා තියෙනවා අභිසමය.